ආයුබෝවන් අපි අද මේ විශේෂ සාකච්ඡාවකට එකතු වෙන්නේ ඔබ දන්නවා ශ්‍රී ලංකාව විදිහට ශ්‍රී ලාංකිකයන් විදිහට අපි තාම විශේෂ තැනකට අද පැමිණ තිබෙනවා මේ සාකච්ඡාව ආරම්භ කරන මේ මොහොත වන විටත් රටේ පාලනාධිකාරිය යම් තිගැස්මකට ලක් වෙලා තිබෙනවා රටේ පාලනාධිකාරිය කාවිතද යාවිද කියන ප්‍රශ්නය රටේ ජනතාව හමුවේ තිබෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් නිහඬව හිටපු ජනතාවත් ඔබ සාවධානව සාමකාමීව හිටපු ජනතාවත් දැන් වීදියට බහලා තියෙනවා රටේ තාරුණ්‍ය මේ අතර ඉන්නවා රටේ වැඩිහිටියන් මේ අතර ඉන්නවා රටේ සමහර ලාවට කිරි දරුවන් වඩාගත්තු රටේ කාන්තාවන් යුවතියන් මේ මහ පාරේ ඉන්නවා ඔවුන් හැවම එක හඬින් කියන කාරණාවක් තමයි රට පාලනය කරන රටේ පාලනාධිකාරියේ ඉන්න රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය වහාම ඉවත් විය යුතුයි කියන කාරණය. ඒ වගේම රටේ ජනාධිපතිවරයා go home ගෝඨා මේ විදිහට ඔවුන් සටන් පාඨ කියමින් රටේ ජනාධිපතිවරයා වහාම ඉවත් විය යුතුයි කියන හඬ නගමින් සිටිනවා. ඒ වගේම ඔවුන් තව දෙයක් කියනවා. ඒ තමයි මේ රටේ ජනතාවගේ මුදල් හොරා කාපු පිරිසක් තිබෙනවා. මේ මුදල් නැවත අපට ලබා දියවු කියන කාරණය. මේ සියල්ල අතර මේ සටන් සියල්ල සිද්ධ වන අතර වාරයේදී සටනට බැහැලා ඉන්න රටේ ජනතාව වගේම අනිත් පැත්තෙන් පාලනාධිකාරියේ ඉන්න රටේ දේශපාලකයන්ගේ අවධානය යොමු විය යුතු තවත් කාරණා කිහිපයක් පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා. මොකද රටේ පාලනාධිකාරිය ඉවත් වූ සැනින් අපි මුහුණ දෙන මේ දේශපාලනික අර්බුදය සහ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අපට හැකියාවක් ලැබෙන්න. අප මුහුණ දෙන අද ප්‍රශ්න ටික විසඳන්න මේ රටේ දේශපාලන ගෙදර ගිය පමණින්ම මේ කාරණා ටික ඉටු කරගන්න අපට පුළුවන්කමක් හම්බ වෙවිද අපි අනේ නිසා අවධානය යොමු වී නැති මෙතෙක් අවධානය යොමු නොවුණු විශේෂ කාරණාවන් කිහිපයක් පිළිබඳ අපි ඔබේ අවධානය යොමු කරන්න කල්පනා කළා මේ සාකච්ඡාව වැදගත් වෙන්නේ රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් හැඟීමක් ඇතිව ඉස්සරහට ආපු තමන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඒ පාවිච්චි කරන රටේ මහමගට වීදියට බැසපු රටේ ජනතාවට මේ කෙරෙහි අවධානය යොමු කරන්න කියන කාරණා කිරීමත් එක්කයි අපි මේ සාකච්ඡාව ගෙන එන්න කල්පනා කළේ. දැන් කවුද මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ? ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් විදිහට ජීවත් වෙලා දැනට කැනඩාවේ ජීවත් වෙන සුවිශේෂ විද්වතුන් දෙපළක් අපි මේ සාකච්ඡාවට සහභාගී වෙනවා. ඔවුන් ලංකාවේ මහේස්ත්‍රාත්වරුන් විදිහට දිසා විලිසුරුවරුන් විදිහට කටයුතු කළා. ඒ වගේම දැනට ඔවුන් කැනඩාවේ බැරිස්ටර්වරුන් විදිහට සොලිසිටර්වරුන් විදිහට කටයුතු කරමින් සිටිනවා. අපි මුලින්ම පිළිගනිමු ධර්මසේන යකන්දාවල මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් නලින්. අපි ඔබතුමා සම්බන්ධයෙන් බැරිස්ටර්වරයෙක් සොලිසිටර් කෙනෙක් වගේම කැනඩාවේ පහුගිය දිනක කැනඩා මහමැතිවරණයට NDP පක්ෂයේ අපේක්ෂකයෙකු විදිහට ඔබතුමා ඡන්දය ඉදිරිපත් වුණා. අපි ඒ පිළිබඳව මේ වෙලාවේ සිහිපත් කරනවා. මොකද රටේ ශ්‍රී ලාංකිකයෙක් තමයි විදේශ රටක මන්ත්‍රී මණ්ඩලයට යන්න ඒ විදිහට අපේක්ෂකයෙකු ඉදිරිපත් වුණේ. ඒ වගේම අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා සාලිය පෙරේරා මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් නලින්. ආයුබෝවන්. හොඳයි. අපි මුලින්ම සාකච්ඡාව ආරම්භ කරමු ධර්මසේන යකන්දාවල මහත්මයාගෙන්. දැන් අපි දකිනවා යකන්දාවල මහත්මයා මෙතෙක් කල නිහඬව හිටපු ජනතාව මෙතෙක් කල රටේ ඕන දෙයක් වෙච්චාවේ කියලා නිහඬව හිටපු ජනතාවක් දැන් එහෙම නොවි රටේ මහා මගට බැහැලා Taman වෙනුවෙන් Tamanගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සටන් කරනවා. ඕන් වීදි බැස උද්ඝෝෂණය කරනවා. රටේ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ නිවෙස් වටලමින් ඔවුන්ට පණිවිඩයක් දෙනවා. ඔබ මේ කරපු දේ වැරදි කියන කාරණා. අපි කැමති සාකච්ඡාවට ආරම්භයක් විදිහට යකන්දාවල මහත්මයා මේ තැනටපත් වුණේ ඇයි කියන කාරණේ පිළිබඳ ඔබතුමා ශ්‍රී ලාංකිකයෙක් විදිහට විදේශ රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් විදිහට කොහොමද දකින්නේ කියන කාරණාව ඕනලින් මේ ප්‍රශ්නය දිහා අපි සරලව බැලිය යුතු නැහැ. මේ ප්‍රශ්නය අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නයේ ඉතිහාසය වර්තමානය අපි හොඳින් විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ඇත්තටම මේ ප්‍රශ්නය අද මේ තත්ත්වය දක්වා එන්න හොඳ ඉතිහාසයක් තියෙනවා. මේක ඉබේ පහළ වුණු ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඉතිහාසයේ පුරාවටම
අපේ රටේ පාලන බලය ගත්ත මේ පාලකයන් විසින් රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙච්ච මේ දේශපාලඥයා සහ දේශපාලනඥයත් එක්ක එකතු වුණු රාජ්‍ය නිලධාරි පන්තිය රටේ ජනතාවට හැම වෙලාවෙම බොරුව මත තමයි මේ ගමන ගෙනිච්චි. මේක ඉතිහාසයේ පුරාවටම අද වෙනකන් අදත් මේ දකින්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නයට විසඳුම් කිසිම කෙනෙක් හොයන්න උත්සාහ කරේ නැහැ. ලංකාවේ අද තියෙන සෑම දේශපාලන පක්ෂයක්ම මේ බොරුව මත තමයි දුවන්නේ. බොරුව මත ගිහිල්ලා අවසානයේ රටේ ජනතාවගේ බඩට දැනෙන මොහොත වෙන විට රටේ ජනතාවට වෙන විකල්පයක් නැහැ. පාරට ඇවිල්ලා මේ සටන් පාට කියලා මේ දේශපාලඥයන්ට විරුද්ධව මේ රටේ ඉහළ පරිපාලන තන්ත්‍රය සමග සම්බන්ධ වෙච්ච රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව ඒහා සම්බන්ධ වෙච්ච පූජකවරුන්ට විරුද්ධව ඒහා සම්බන්ධ වෙච්ච ව්‍යාපාරිකයන්ට විරුද්ධව උද්ඝෝෂණය කරනවා ඇරෙන්න රටේ සාමාන්‍ය ජනතාවට වෙන කල හැක්කක් නොමැත. මේ ප්‍රශ්න රටේ ජනතාවගේ සටන් පාට දිහා බලපුවම එක පැත්තකින් කියනවා go home gota. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තමන්ගේ තනතුර අතහැරලා යන්න කියලා. ඒ වගේම 225ම එපා කියලා කියනවා. ඒත් එක්කම අපේ හොරා කාපු දේවල් අපිට අපව දෙන්න කියලා කියනවා. දැන් අපි මතු පිටින් මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් නම් ජනාධිපතිවරයාට මේකෙන් ඉවත් වෙන්න කියනවා. හැබැයි අපි මේ ප්‍රශ්න දිහා බුද්ධිමය හැකින් බලන්න ඕන. රටේ ජනතාව මේ කියන දේ හරය මොකක්ද? ඇයි go home gota කියලා කියන්නේ? ජනාධිපතිවරයාට යන්න කියලා කියන්නේ ඇයි? එතකොට මේ ජනාධිපතිවරයාට දීලා තියෙන මේ අසීමිත බලතල 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරහත් මේ ජනාධිපතිවරයාට අසීමිත බලතල අරගෙන මේ ලබා ගන්නා ලද බලතල මේ ජනාධිපතිවරයා විසින් අත්නෝමතික ලෙස තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගැනීම සඳහා පමණක් භාවිතා කිරීම තුළින් රටේ බහුතර ජනතාවගේ සුභසිද්ධිය කියන එක අමතක කරලා ක්‍රියා කිරීම තුළ සහ මේ ජනාධිපති කියන තනතුරේ තුළ රටේ ජනතාවට වෙන යහපතක් නැහැ. එතකොට මේ ක්‍රියාදාමයේ තුළ රටේ ජනතාවට බරක් මිසක් මේ තනතුරෙන් රටේ ජනතාවට ප්‍රයෝජනයක් නැහැ. එතකොට එක පැත්තකින් රටේ ජනතාව මේ කියන දේ ගැඹුරු හරය අපි තේරුම් ගත්තොත් එක පැත්තකින් අපි තේරුම් ගන්න ඕනේ මේ ජනාධිපති ක්‍රමයම වැරදි අවශ්‍ය නැහැ රටට. දෙවෙනි කාරණාව තමයි මේ ජනාධිපතිවරයා කියලා අපේ ගමේ තියෙන බෝක්කුවක් හදාගන්න දිස්ත්‍රික්කයට අවශ්‍ය පහසුකම් සපයා ගන්න හැම දෙයකටම සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙන්නේ ජනාධිපතිවරයා. රටක එහෙම වෙන්න බෑ. රටක ප්‍රශ්නයක් විසඳන්න මේ බලය කියන එක විධිමත් ආකාරයට විමධ්‍යගත වෙලා තියෙන්න ඕනේ. ඒ විමධ්‍යගත වෙලා තියෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ ඒක පාර්ලිමේන්තුවට තියෙන බලය හා සමානව ඒ බලය විධිමත් ආකාරයට රාජ්‍ය නිලධාරීන් අත සහ විවිධ රජයට සම්බන්ධ විවිධ ආයතන වලට බෙදලා දෙන්න ඕනේ. ඒක සර්ව බලධාරී දෙවියෙකුට මේක විසඳන්න බෑ. ඒක තුලම ජනාධිපතිවරයා අසාර්ථකයි කියන එක ඔප් වෙලා තියෙනවා. ඒකයි කිව්වේ සර් ෆේල් කියලා. ඇත්තටම සර් ෆේල් නෑ. සර් පාස්. රටේ ජනතාව ෆේල්. සර්ලා පාස්. දේශපාලනයේ ඉන්න සර්ලද, දේශපාලනයේ ඉන්න මැඩම්ලද මේ සියලුම දෙනා පාස්. ඒගොල්ලෝ රටේ ජනතාවගේ දීපල මංකොල්ල කාලා ඒගොල්ලන්ට මංකොල්ල කන්න අවශ්‍ය පිච් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ට මංකොල්ල කන්න අවශ්‍ය පසුබිම නීති පද්ධතිය තුලින්ම හදාගෙන නීති පද්ධතිය අවභාවිතා කරමින් මේ වනතෙක් ඉතිහාසයේ පුරාවටම මේ කරන ලද මංකොල්ලේ අවසාන තැනට දැන් ඇවිල්ලා අවසానයි. දැන් කියනවා 225ම එපා කියලා. එතකොට මේ පාර්ලිමේන්තුව ඇතුළේ පාර්ලිමේන්තුවේ රටේ ජනතාව බලාපොරොත්තු වන දේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය රටේ දියුණුව අපේ රටේ ජනතාවගේ දරුදැරියන්ගේ අනාගතය
සකස් කරන්නේ ඒකට අවශ්‍ය විධිමත් නීති සම්පාදනය වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය විධිමත් ප්‍රතිපත්ති සකස් වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි පහුගිය ඉතිහාසයේ මේ ඩොලර් ප්‍රශ්නේ එනකොට රටේ ජනතාව එළියට බහලා කිව්වා අපිට පොහොර දෙන්න අපිට වගා කරන්න. අපේ දේශපාලකයන් මොකද කරේ? අපේ බලයේ ඉන්න නිලධාරීන් මොකද කරේ? රටේ ජනතාවට පොහොර ගෙනව දෙනව වෙනුවට හාල් පිට රටින් ණයට සල්ලි අරගෙන හාල් පිට රටින් ගෙනල්ලා දෙනවා. ඒකවල බලන්න විසඳුමක් තියනවද කියලා. සූර්ය තාප බලාගාර හදන්න කියලා විද්වතුන් රජයට යෝජනා කරද්දී ඒව පැත්තකින් තියලා ණයට සල්ලි අරගෙන ඩීසල් ගෙනල්ලා බලාගාර ක්‍රියාත්මක කරනවා. එතකොට බලන්න මේකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? පාර්ලිමේන්තුව තුළින් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ඉෂ්ට වෙන්න නැති වෙන්න හේතුව මොකක්ද? අපි මේ තියා බුද්ධිමත්ව බලලා මේ රටේ ජනතාව ගේන මේ සටන් පාට තුල ගැඹුරු අර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ගැඹුරු අර්ථය තේරුම් අරගෙන ඒ ගැඹුරු අර්ථයට අපි විසඳුම් හොයන්න ඕනේ. අපි මේ රෝග ලක්ෂණයට නෙමෙයි රෝග නිදානයටයි විසඳුම් හොයන්න ඕනේ නේද? ඒත් එක්කම කියනවා අපෙන් හොරා කාපු දේවල් අපිට අපහසු ලබා දෙන්න. හරියටම හරි. මොකද මේ වෙන විට රටේ සමස්ත ජනතාව සතුව තිබුණ සියල්ල මේ දේශපාලඥයන් ඉතිහාසය පුරාම අද වෙනකම් පාලනය කරපු දේශපාලඥයන් ඔවුන් හා සම්බන්ධ වෙච්ච ඔවුන්ගේ පවුලේ අය ඔවුන් හා සම්බන්ධ වෙච්ච ඔවුන්ගේ හිතමිතුරු කැල ඔවුන් හා සම්බන්ධ වෙච්ච ව්‍යාපාරික කැල සියල්ල අද මංකොල්ල කාල අවසానයි. ඔවුන්ට මංකොල්ල කන්න දෙයක් අද ඉතුරු වෙලා නැහැ. එහෙමනම් ඒවා මේ මංකොල්ල කෑම වැළැක්වීම සඳහා රට තුළ විධිමත් නීති පද්ධතියක් නැහැ අද වෙනකොට. ඒවා වැළැක්වීම සඳහා විධිමත් නීති පද්ධතියක් නැහැ. ඒ නීති සම්මත කරගත යුත්තේ මේ පාර්ලිමේන්තුව මේ 225 තමයි මේක සම්මත කරන්න ඕනේ. ඒවා රට තුළ කෙරෙන්නේ නැති වෙනකොට රටේ ජනතාව එළියට ඇවිල්ලා දැන් කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා 225 මෙපා කියලා. ඒක හරි. එහෙමනම් අපි මේ සම්බන්ධයෙන් බුද්ධිමය මැදිහත් වීමක් වෙලා මේ ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් සොයා ගැනීමේ අවස්ථාවට මුළු රටමපත් වෙලා අවසానයි. මම මේ ප්‍රශ්නේ දකින්නේ අන්න ඒ විදිහට තමයි. ඔබතුමා අපිට මේ කාරණේ තියෙන බරපතලකම සහ මේ එතනට රටපත් වීම පිළිබඳ පසුබිම අපිට විග්‍රහ කර දුන්නා. මම කැමති මේ කතා බහත් එක්ක මේ ඇතිවුණු පසුබිමත් එක්ක සාලිය පෙරේරා මහත්මයා ළඟට යන්නත්. දැන් අද අපි මේ සාකච්ඡා පැවැත්වෙන මොහොත වෙනකොට රටේ පාර්ලිමේන්තුව රැස් වීමට සූදානම් වෙනවා. ඒ වගේම කාටද මෙතනින් එහාට කැබිනට් මණ්ඩලයට පත් වෙන්න හැකියාව ලැබෙන්නේ? රටේ අමාත්‍යතුමන් බවට පත් වෙන්නේ කවුද? අලුත් ආණ්ඩුව පිටවන්නේ කවුද කියන උබතුරු කෝටිකය රට හමුවේ තිබෙනවා. දැන් සාලිය පෙරේරා මහත්මයා වීදියට ගහපු රටේ ජනතාව ඉල්ලුවේ ඕන් ගෑස් පෝලිං වල ඉන්නවා. ඕන් ඩීසල් පෝලිං වල ඉන්නවා. ඕන් කිරිපිටි පෝලිං වල ඉන්නවා. හැබැයි මේ කිරිපිටිව ඩීසල් ගෑස්වත් ඕන් මේ සතන් පාට අතට ගෙනාවේ නැහැ. ඕන් කියන්නේ වහාම පාලන අධිකාරී ඉවත් වෙයි කියලා. මේ තරමටම ඉතාම කෙටි කාලයක් ඇතුළත රටේ ජනතාව මේ තරම් සක්‍රියව ඉදිරිපත් වෙලා රට ඉවත් වෙන්න කියන තත්ත්වයට පත් වුණේ ඇයි? මොකද ඔබතුමා මේ කාරණේ දිහා දකින්නේ කොහොමද? ඇත්තම නලින් මම හිතන්නේ ජනතාව තේරුම් අරන් තියෙනවා මේ පෝලිං ඔක්කොන්ටම හේතුව මේ 225 සහ මේ ජනාධිපතිවරයා කියලා. ඒකයි මම හිතන්නේ කෙටියෙන් ගත්තොත් ඔවුන් මේ 225ත් අපිට එපා ජනාධිපතිත් අපිට එපා කියන්නේ. ඒ ඔවුන්ට හැඟෙන විදිය. මම හිතන්නේ ඒකේ වරදක් නැහැ. මොකද ඔවුන් රට පාලනය කරුවේ මේ 225 ඇතුළුව ජනාධිපති තමයි මේ රට පාලනය කරුවේ ව්‍යවස්ථාදායකයෙක් සහ විධායකයෙක් වශයෙන්. එතකොට ජනතාව ඒ මට්ටමට තේරුම් අරන් තියෙනවා අපි මෙතනදී බලන්න ඕනේ කරුණු දෙකක්. එකක් ඔවුන් පමණද මේකට වග කියන්න ඕනේ. ඔවුන් විතරක් ඇරියොත් ඔවුන් විතරක් ගෙදර ඇරලා මේ ප්‍රශ්නය විසඳනවාද? ඒ වගේම අපි ওই ජනතාව කියන විදිහට අපි හිතමු ගියා කියලා. ගියයින් පස්සේ මේ ප්‍රශ්නය කොහොමද විසඳෙන්නේ? එතකොට මම හිතන්නේ ඔබට සාකච්ඡාව යොමු කරන්න අවශ්‍ය වෙලා තියෙන පැත්තත් ඒකයි. එතනදී ඊටාම වැදගත් වෙනවා මේ ව්‍යවස්ථාදායක විධායක කියන බලතල දරපු ඒ පුද්ගලයන් පමණක් නෙමේ මෙතන විශාල පිරිසක් මේක මේ රට මේ තත්ත්වයටපත් වෙන්න නොඑක ආකාරයේ ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් එතකොට සමහර වෙලාවට වෙනත් අංශවල නිලධාරීන්
මේ සියලු දෙනාගේම තිබුණු කිසියම් නොහැකියාවක් සහ ඔවුන් නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් විදියට. එහෙම නැත්නම් මහ ජනතාව ඔවුන් කෙරෙහි තිබුණු විශ්වාසය ඔවුන්ට ඉෂ්ට කරන්න බැරිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේක මේ අවස්ථාවේදී උද්ගත වුණේ. මේක මේ එකවර ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. මේ අවුරුදු ගාණක් තිස්සේ මේ එක දේශපාලන පක්ෂයක් නෙමෙයි, දේශපාලන පක්ෂ මේ රට පාලනය කරපු දේශපාලන පක්ෂ සෑම එකක්ම මේ තත්ත්වයට වග කියන්න ඕනේ. ඒකයි ජනතාව මේ අවස්ථාවේදී ඒක තේරුම් අරන් කියන්නේ 225 මේපා. මොකද ඔය 225 ඉන්නවා සෑම දේශපාලන පක්ෂයක්ම අය. ඒ වගේම මම හිතන්නේ ඔබ නිරීක්ෂණය කරන්න ඇති මේ දවස්වල පවතින උද්ඝෝෂණ වලට ඔවුන් මේ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට එන්න දෙන්නෙත් නැහැ. ඒකෙන් ජනතාව පෙන්වුම් කරන්නේ අපිට ඕගොල්ලන්ව ඕනෙම නැහැ කියන එක. හරි. එතකොට ඒගොල්ලන් ඕනේ නැත්තම් දැන් ඉදිරියට මොකද්ද වෙන්නේ? අපි හිතමුකෝ අපි නිකන් උපකල්පනය කරොත් ඔවුන්ව ජනතාව තමයි පත් කෙරුවේ. අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට තමයි පරමාධිපත්‍ය බලය තියෙන්නේ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්නේ ව්‍යවස්ථාදායකේ විධායකේ. ඔවුන් පත් කෙරුවා නම් ඔවුන් ඉවත් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ කියන තර්කය යමකට ගොඩනගන්න පුළුවන්. හරි. අපි එතනින් ඉඳලා ඉවුන් ඉවත් කෙරුවා කියමුකෝ. එතකොට මේ රටට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය මම හිතන්නේ අපි දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. එතකොට අපි කොහොමද මේ ඉදිරියට මේ ආර්ථික ප්‍රශ්නය සහ දේශපාලන ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරන්න කියන එක අතිශය වැදගත්. එතකොට දැන් රටේ මිනිස්සු කියන්නේ මේ දේශපාලඥයෝ සම්පූර්ණයෙන් මේ 225 මෙපා. එහෙනම් මේ වගකීම පවරිය යුත්තේ කාටද? එතකොට විවස්ථානුකූලව මේ වගකීම පවරන්නේ කාටද කියන එක සම්බන්ධයෙන් අපි දන්නවා ජනාධිපතිවරයාගේ දූර කාලේ තියෙන ජනාධිපතිවරයාට ඕන වෙලාවක ඉවත් වෙන්න පුළුවන්, ඉල්ලාස් වෙන්න පුළුවන්. ඒතකොට ඉල්ලාස් වෙන්න පුළුවන් ක්‍රම අතර ඔහුට ඉල්ලාස් වීමේ හැකියාව තියෙනවා. එතකොට ඕනම පුද්ගලයෙකුට ඕනම දූරයක් දරන පුද්ගලයෙකුටත් ඒ විදිහටම ඉවත් වීමේ හැකියාව, ඉල්ලාස් වීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් උද්ගත වුණොත් ඔවුන් ඉවත් වුණොත් මහ ජනතාවගේ ඉල්ලීම සැලකිල්ලට ලක් කරලා ඊට පස්සේ මේ රට කරන්නේ කවුද? ඊට ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන තියෙනවද? ඔන්න ඔය කරුණ අපිට මේ අවස්ථාවේදී මම හිතන්නේ අපිට දීර්ඝව කතා කරන්න වෙනවා. ඒකින්ද මම ඔබ අහපු ප්‍රශ්නෙට සරල පිළිතුරු වශයෙන් මට කියන්න තියෙන්නේ මහ ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් මේතනට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මෙතනින් ඉදිරියට අපි කරන්නේ මොකද කියන එක අපි විවස්ථානුකූල විදිහට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නැවත ව්‍යවස්ථාදායකය එහෙම නැත්නම් විධායකයක් පත් කරගෙන මේ ඉන්න සියලුම දේශපාලකයන් ඉවත් කරලා ඉදිරියට යන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ අපි මේ කතිකාව ඉදිරියට කරගෙන ගියොත් හොඳයි කියලායි මට හිතෙන්නේ. ඔව් ඊටම වැදගත්. ඔබතුමා අපේ සාකච්ඡාවට තවත් දෙයක් එකතු කරනවා. මේ සාකච්ඡාව වරන් යුතු මාවත පිළිබඳ දැන් අපි ඒ කාරණේ නැවත යකන්දාවල මහත්මයා වෙත යොමු කළොත් එහෙම දැන් සාලිපෙර මහත්මයා කියන්නේ මේ හරි දැන් සටන සිද්ධ වෙනවා. සටනේ ප්‍රතිඵලයක් විදිහට රටේ ජනාධිපතිවරයා 225ක മന്ത്രിවරු පිරිසයි එළියට ගියා කියමුකෝ, ගෙදර ගියයි කියමුකෝ. දැන් මොකද්ද වෙන්නේ? ඉතින් මිහාට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ප්‍රතිපාදන පවතිනවාද අලුත් ආණ්ඩුවකට යන්න මැතිවරණයක් පවත්වන්න? තාම මැතිවරණය පවත්වලා වසර දෙකමාරක්වත් ගත වෙලා නැහැ. අවුරුදු 4මාරක් යා යුතු තුන මහා මැතිවරණයක් පවත්වන්න. ඒතර මෙවැනි කාරණා ඇතුලේ මොකද්ද අපි තවත් ප්‍රශ්නයකට නේද මෙතනින් එහාට යොමු වෙන්නේ? මොකද්ද ඔබතුමා නීති විශාරදයෙකු විදිහට රටේ මේ ඊළඟ ස්ථාපරය ඊළඟ පියවර සම්බන්ධයෙන් කතා කරොත් 225ත් එක්ක රටේ ජනාධිපතිවරයා ගෙදර ගියොත් මේ ප්‍රශ්නය විසඳෙයිද? ඔබතුමා අදහස් කොහොමද? මම මේක යකන්දාවල මහත්මයාගෙන් අහන්න කැමතියි. ඔව් ඇත්තටම රටේ ජනතාව අර සාලිය පෙරේරා මහත්මයා කිව්වා වගේ 225 රටේ ජනතාවට පරමාධිපත්‍ය බලය ජනතාවට තියෙනවා තමන්ගේ නියෝජිතයා පත් කළ පාර්ලිමේන්තුවට යවන්න ව්‍යවස්ථාදායකට විධායකයට. හැබැයි ඒ යවුවත් එක්කම රටේ ජනතාවට අයිතියක් තියෙනවා තමන් නියෝජනය කරන්න යවපු පුද්ගලයා අදාළ දූරේ කර්තව්‍ය හරියට කරන්නේ නැතිනම් ඒ පුද්ගලයා ඉවත් කිරීමේ පරමාධිපත්‍ය බලයත් ජනතාවට තිබිය යුතුයි. තර්කානුකූලව ගත්තාම ව්‍යවස්ථානුකූලව ගත්තාම. හැබැයි අපේ ශ්‍රී ලංකා දේශපාලනය තුළ ඉතිහාසයේ පුරාවටම අපි මේ තට්ටුමාරු ක්‍රමේ මේ වැඩවසම් ක්‍රමය තුළ රටේ ජනතාව ගොනාට ඇන්දවීම සහ රටේ ජනතාව ගොනාට ඇන්දවීමේ ක්‍රමවේදයක් ඉතිහාසයේ පුරාවටම සකස් කරලා තියෙනවා.
ඒකේ දරුණුම තැන තමයි මම දකින්නේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ. අද අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ගත්තහම නලින් දැන් ලෝකයේ දියුණු රටවල් වල උදාහරණයක් විදිහට මේ කැනඩා වගේ රටක ගත්තාම සාමාන්‍ය පෙළ උසස් පෙළ කියලා විභාග නැහැ. ඒවත් එක්කම මේ තියෙන අධ්‍යාපන ක්‍රමවේද ඉතාමත්ම නවීන ක්‍රමවේදයන් භාවිතා වෙන්නේ. හැබැයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඉඳලා මේ සියලුම දෙනා මේ දේශපාලඥයාට අවශ්‍ය ඡන්ද පදනම සකස් කිරීම සඳහා තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන ඉතිහාසය පුරාවටම. අපි ඕලෙවල් වලින් කොටසක් අයින් කරනවා, ඒලෙවල් වලින් කොටසක් අයින් කරනවා. විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා විශ්වවිද්‍යාලෙන් අවුට් වෙන ශිෂ්‍යයන්ගෙන් පවා මේ දේශපාලඥයා මත යැපෙන තරුණ පරම්පරාවක් තමයි බිහි කරගන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි ක්‍රමවේදයන් සකස් කරලා තියෙන්නේ බහුතරයක්. එතකොට මේ අධ්‍යාපන ක්‍රමයේ පටන් අද ඊට අමතරව මේක ඇතුලේ සූරා කන්නන්ට එහෙම නැත්නම් කෙනෙක් ගසා කෑමට ලක් කරන්න පුළුවන් සෑම පුජ්‍යලයකටම හැකි උපරිම අන්දමින් ගසා කෑමට ලක් කිරීමට අවශ්‍ය අවශ්‍ය ප්‍රතිපාදන එහෙමත් නැත්නම් ඒවා වැළැක්වීම සඳහා නීති ප්‍රතිපාදන රට තුළ නැහැ. අද බලන්න උදේ පාසලට යන්න සූදානම් වෙන දරුවා උදේ 6ටවත් නැගිටලා රෑ 10වත් වෙනකම් මේ දරුවට අධ්‍යාපනයේම නියැලලා ඉන්න සිද්ධ වෙනවා. දරුවන්ට දරුවන්ගේ ළමා කාලය නැහැ අද. ඒ වගේම දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන්ම මහන්සි වෙන්න ඕනේ. ඒත් එක්කම දෙමව්පියන් හම්බ කරන මුදලින් කොච්චර ප්‍රමාණයක් ටියුෂන් වලට වියදම් කරන්න ඕනේද? අද බලන්න ලංකාවේ ටියුෂන් ගුරුවරයෙක් සුළු පරිමාණ මහ පරිමාණ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් වගේ ඒගොල්ලෝ අද මේ වෙනකොට වැඩ කරන්නේ. ඒගොල්ලන්ගේ ආදායම පොඩ්ඩක් හොයලා බලන්න කොච්චරද කියලා. මේ අසරණ දරුවෝගේ දෙමව්පියන් ඊටාම දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් නේද මේ විදිහට නාස්ති වෙන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමය තුල ඉඳලම සෑම දෙයක්ම ගසා කෑමට ලක් කිරීම සඳහා අවශ්‍ය පසුබිම පිච් එක හදලා තියෙන්නේ. එතකොට මේවා වැළැක්වීම සඳහා කිසිම ක්‍රමවේදයක් නීතියක් මෙකනිසම් එකක් ඒ වගේම රෙගුලටරි සිස්ටම් එකක් රට ඇතුලේ නැහැ. එතකොට ඒක තුල අද දේශපාලඥයාගේ පටන් සෑම ශාස්ත්‍රයකම වෛද්‍යවරයෙක් ගත්තත් නීතිඥවරයෙක් ගත්තත් ටියුෂන් ගුරුවරයෙක් ගත්තත් ව්‍යාපාරිකයෙක් ගත්තත් මේ සූරාකෑම කියන එක දරුණුවටම ඒක නීති විරෝධී විදියට ක්‍රියා කරන්න පුළුවන් ක්‍රමවේදයන් තමයි රටක් තුළ අද තියෙන්නේ. ඉතින් මේවා නිවැරදි විය යුතුයි. මේවට රෙගුලටරි සිස්ටම් හදලා ඒවා විධිමත් වැඩපිළිවෙලක් තුළ ඊට අදාළ විධිමත් නීති සකස් කරලා මොනිටරින් සිස්ටම් එකක් රට තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් එහෙම දෙයක් රට තුළ අපි දකින්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක නලින් මේ ප්‍රශ්න වලට විසඳුම අපිට සරලව හොයාගන්න මේ ප්‍රශ්න වලට විසඳුම හොයන්න යද්දී මේකට අපිට මධ්‍යකාලීනව, කෙටිකාලීනව, දීර්ඝකාලීනව කියලා හරි විදිහට සැලසුම් සකස් කරලා විසඳුම් හොයාගන්න සිද්ධ වෙනවා. එහෙම හොයාගන්නේ නැතුව අපිට මේ ප්‍රශ්නය හරි විදිහට ඇනලයිස් කරලා මේකේ විසඳුමක් කරා යන්න එක පාරටම දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපහසු තත්ත්වයක් තමයි මම නම් තියෙන්නේ. මෙතන මම කලින් කිව්වා වගේ මෙතන බුද්ධිමය මැදිහත් වීමක් තුළින් තමයි අපිට මේකට විසඳුම හොයාගන්න සිද්ධ වෙන්නේ. හොඳයි. අපි නැවත සාලිය පෙරේරා මහත්මයා වෙත යොමු වෙමු. දැන් ඔය කියන විදිහට මේ සටනේ ප්‍රතිඵලයක් විදිහට මන්ත්‍රීවරුන් 225 සහ රටේ ජනාධිපතිවරයා ඉවත් වුණා නම් දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? ඔබතුමා කලින් සාකච්ඡාවේ කලින් පැහැදිලි කිරීමේදී මේ ගැන සඳහන් කළා. දැන් එහෙම දෙයක් සිද්ධ වුණොත් එහෙම අපි දන්නවා දැන් ඊයේ වෙනකොට රටේ ජනාධිපතිවරයා ආරාධනා කරන සියලු පක්ෂවලට ඔබට පුළුවන් නම් 113 අපේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ඒ ඕනම කෙනෙකුට ඊළඟ ආණ්ඩුව ලබා දෙන්න සූදානම් වෙන කාරණේ. හැබැයි ප්‍රධාන පක්ෂ වෙනකොට ප්‍රධාන පක්ෂ නායකයා විපක්ෂයේ නායකයන් ප්‍රකාශ කරන මේ ආණ්ඩුවත් එක්ක මේ පුද්ගලයන් එක්ක නැවත එකාස් වෙන සූදානමක් නැහැ කියලා. ඒතර දැන් ප්‍රශ්න රසක් මෙහා අපහමු වෙ තිබෙනවා.
දැන් සාලිපර මහත්මයා එහෙමනම් රට ගෙනියන්න තියෙන ක්‍රම කුමක්ද? දැන් 225ක් ඉවත් වෙනවා. ඒ වගේම බාර ගන්න වෙන කෙනෙකුත් නැහැ. එහෙමනම් රට පවත්වාගෙන යන රට ස්ථාවරව පවත්වාගත යුතුයි. මොකද දවසින් දවස ඉස්සරහට යනකොට අපේ තෙල් ප්‍රමාණය අඩු වෙනවා, බෙහෙත් ප්‍රමාණය අඩු වෙනවා. ඒක රටේ තවත් ප්‍රශ්න රසක් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම තියෙන තත්ත්වයන් ඇතුලේ රට ගෙනියන්න තියෙන ක්‍රම මොනවද? මොකද්ද ව්‍යවස්ථානුකූලව හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රම රට ගෙනියන්න තියෙන ආකාරයෙන් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්? ව්‍යවස්ථානුකූලව නලින් කතා කරද්දී දැන් ඕනේ නම් ඒ කියන්නේ දැනට බලයේ ඉන්න ආණ්ඩුව තමන්ට මේ කාර්ය කරගන්න බෑ. දැන් ඔවුන් විවිධ පක්ෂ වලට ආරාධනා කරන තත්ත්වයක් යටතේ ඔවුන්ට ඕනේ නම් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. අපි දන්නවා පාර්ලිමේන්තුවේ ආසන 29ක් තියෙනවා ජාතික ලයිස්තුවෙන් ආපු. ඒ ආසන 29ෙම ඉන්නේ පත් කරපු മന്ത്രിවරු. එතකොට ඒ අයව ඕන වෙලාවක ඒ පක්ෂ වලට ඉවත් කරන්න පුළුවන්. අයින් කරලා ඒ ආසන 29 දැන් ජනතාව ඉල්ලන්නේ මොකද්ද? මේ 225ම නොවන කවුරු හරි පිරිසක්නේ මේ රට ගෙනියන්න, රට ඉදිරියට ගෙනියන්න මොනවද අවශ්‍ය කරන්න කියන එක අපි බලද්දී රටේ හැදෙන්න ඕනේ මොනවද? නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ හරි ආකාරයෙන්. අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය. එතකොට ඊට අමතරව මේ හොරා කන සල්ලි ගන්න නම්, හොරා කාපු සල්ලි ගන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම දැන් අපේ නීති පද්ධතියේ තියෙන දුර්වලතා නැවත නියමාකාරයෙන් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් නව 50 අධිකරණයේ මේ කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා සම්මත වෙන්න ඕනේ. දැන් මේ ඉන්න දේශපාලකයෝ නම් කිසිම ආකාරයකින් නව 50ක් ගේන්නේ නැහැ, නව 50ක් සම්මත කරන්නේ නැහැ. මොකද ඒක කෙරුවොත් ඔවුන්ට තමයි අවාසි. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන් මේක ගරු සේවයක් බවට පත් කරන්න ඕනේ. රටට සේවය කිරීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවට යන්න ජනතාවගෙන් වරමක් ඉල්ලලා ගිහිල්ලා මේක සේවයක් විදිහට කරන්න. මේ බාර් පර්මිටුයි. එහෙම නැත්නම් වෙනත් ආකාරයක වාහන වලට පර්මිට් අරගෙන. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ සුඛ විහරණය දක්වන උන්ට නිල නිවාස. නොඑක ආකාරයේ දීමන අරගෙන විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කරන එක තමයි නවත්තන්න කියන්නේ ජනතාව. ජනතාව දැන් ඒකෙන් ඇත්තෙන්ම විඩාවට පත් වෙලා උන්ට මේක එපා වෙලා තියෙන්නේ. මම කියන්නේ ඒ වගේ පිරිසක්, ඒ කියන්නේ දැන් ඔය ආසන 29ක් තියෙනවා. ඔය ආසන 29ට ජනතාව කියන. ජනතාව දැන් කියනවානේ දේශපාලනේ ගෑවිලාවක් නැති. නමුත් මේ රටට සේවය කරන්න පුළුවන් විද්වතුන් ඉන්නවා දැන්. මම මේ කියන්නේ වියතුන් නෙමෙයි. දැන් වියත් මග කියන එක තියලා ලංකාවේ දැන් ඔවුන් ගැන තියෙන අප්‍රසාදය හමුවේ. එහෙම නෙමෙයි. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත් හිටපු අග්‍රවිංශකාරවරු ඉන්නවා. කිසිම දේශපාලන මැදිහත් වීමකින් නැතුව හොඳ තීන්දුව දීපු අප අතර ඉන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ අතර ප්‍රධාන කෙනෙක් තමයි ඔබට සමහර විට මතක ඇති නලින් පෙරේරා මහත්මයා හිටපු අගවිනිසුවරයෙක්. ඔහු පවතින රජය දින 52 රජය ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දුවක් ඉතාම බය නැති හොඳ තීන්දුවක් ලබා දුන්න විනිශ්චයකාරවරයෙක්. ඔහුගේ කිසිම දේශපාලන පත්වීමක් නැහැ. ඔහු මොස්ට්‍රාට් වරයෙක් වශයෙන් ඉඳලා අග්‍රවිනිශ්චයකාර ධූරය දක්වා ආපු හොඳ නිලධාරීන් ඉන්නවා. අපි තව ගත්තොත් විගණකාධිපති අපි දන්නවා මේ දිනවල ඔබලා සමාජ මාධ්‍යවල දකිනවා හිටපු විගණකාධිපතිවරයෙක් ඉන්නවා. ඒ වගේ මේ ශාස්ත්‍රයන් වල යෙදිලා ඉඳලා දක්ෂතාවයන් ලබාගෙන හැබැයි ඔවුනුත් එන්න ඕනේ නොමිල සේවය කරන්න. ඔවුන් මහජනතාව වෙනුවෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔවුන් ඒ අවශ්‍ය පනත් සම්මත කර ගැනීමේ කාර්යය විතරක් කරලා. එතකොට මේ පනත් සම්මත කරුවයින් පස්සේ අපිට කමන්නේ කවුරු පාර්ලිමේන්තුවට ගියත් මොකද ඔවුන්ට ගෙවීමක් කරන්න, ඔවුන්ට හොරකම් කරන්න බෑ. එතකොට ඔවුන් වත්කම් බැරකම් ප්‍රකාශ නියමාකාරයෙන් ලබා දෙන්න ඕනේ. දැන් අපේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා නොදීම නිසා නොදුන්නොත් වන දඩය මහේස්ත්‍රාත් අධිකරණේ 1000ක් හරි 1500ක් හරි මේකට කවුරුත් බය නැහැ. නමුත් එහෙම නෙමෙයි, මේ නීති සංශෝධනය වෙන්න ඕනේ. එතකොට ඒ වගේම ඉතාම වැදගත් එකක් තියෙනවා, වැදගත් නීති තත්වයක් අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ හුඟක් වෙලාවට රෝම ලන්දේසි නීති ක්‍රම තමයි ක්‍රියාත්මක වෙන්නේ පොදු නීතිය වශයෙන්. ඒක නිසා අපිට සමහර අවස්ථාවලදී ඉංග්‍රීසි නීතිය දියුණු ඉංග්‍රීසි නීති සිද්ධාන්තවලට යෑමේ හැකියාවක් නැහැ. එතකොට මේ වගේ නීති ක්‍රම මේවා හඳුන්වලා දෙන්න ඕනේ පාර්ලිමේන්තුව විසින්. ඉතින් පාර්ලිමේන්තුව මෙච්චර කාලයක් මේවා කරුවේ නැහැ. නමුත් අපිට පුළුවන් ඒ 29 දෙනා යවන 29 දෙනාට ඒ කාර්යය කරන්න ඕනනම් ඉඩකඩ ලබා දෙන්න. එතකොට ඒක එක ක්‍රමයක්. එතකොට අනිත් ක්‍රමය වශයෙන් මට යෝජනා කරන්න පුළුවන් දැන් මහජනතාව කියනවා මේ ඉන්න කට්ටියට ගෙදර යන්න කියලා. ඉන්න කට්ටිය අපි හිතමු යන්න සූදානම් කෙනා අපිට මේ දෙගොල්ලෝ අතර කිසියම් කතිකාවක් ඇති කරන්න පාලමක් ලෙස
අපිට මහජනතාවට කියන්න පුළුවන් ඕගොල්ලෝ කවුරු හරි යෝජනා කරන්න. කවුද දැන් රජය එක්ක කතා කරලා මේ අවශ්‍ය නීති සම්පාදනය කරලා මේ රට ඉදිරියට ගෙනියන්න සුදුසු පිරිසක්. හැබැයි මේ පිරිසත් කිසිම ආකාරයකින් දේශපාලනයට සම්බන්ධ නැති රටේ සුභසිද්ධිය වෙනුවෙන් විතරක් කටයුතු කරන්න කැමති ගරු සේවයක් කරන්න කැමති පිරිසක්. දැන් මම උදාහරණ කීපයක් ඔය වගේ සෑම ශාස්ත්‍රයකම ඉන්නවා. වෛද්‍ය ශාස්ත්‍රයේ, ඉංජිනේරු ශාස්ත්‍රයේ, එතකොට හැම ශාස්ත්‍රයක්ම නියෝජනය වෙන ආකාරයට පළපුරුද්දක් තියෙන. ඒ කියන්නේ හොඳ දැනීමක් තියෙන පිරිසක් මේ කාර්යය සඳහා පමණක් සම්බන්ධ වෙලා මහජනතාවගේ ඉල්ලීම් සහ රාජ්‍ය අතර පාලමක් විදිහට කටයුතු කරුවොත් මම හිතන්නේ ඒක එක්තරා යෝජනාවක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කරන්න පුළුවන්. එතකොට ජනතාවට යම් හෝ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් right. අපිට අවශ්‍ය කරන දේවල් මේ ඉදිරියේදී සිද්ධ වෙන්නයි යන්නේ. අපි බලාපොරොත්තු වෙන විදිහට දේශපාලඥයින්ට හොරකම් කරන්න බැරි වෙන නීති පද්ධතියක් එන්නයි යන්නේ. ওই විදිහට ඔය වගේ යෝජනාවක් තමයි මේ ආණ්ඩු ක්‍රම විවක්සාව තුළ ඉඳගෙන කරනවා නම් මට පුද්ගලිකව යෝජනා කරන්න පුළුවන්. මම හිතන්නේ මහජනතාවගේ සම්පූර්ණ කැමැත්තෙන් මේක සිද්ධ වෙන හින්දා මහජනතාවට ඒ සම්බන්ධයෙන් විරෝධ වීමේ හැකියාවක් විරෝධය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම රජය මේ අවස්ථාවේදී රට ගෙනිය ගන්න බැරුව ඉන්න හින්දා වුණුත් විවිධ පක්ෂවලට මේ අවස්ථාවේදී යෝජනා කරන හින්දා මෙවැනි යෝජනාවක් මම හිතන්නේ ඔවුන්ගේ පැත්තෙන් වුණත් සාධාරණ යෝජනාවක් විදිහට සලකා බලන්න පුළුවන්. ඉතින් මට හිතෙන විදිහට ඔය ආකාරයේ යෝජනා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරි පියවරයන් විදිහට. බොහොම ස්තුතියි නරි. දැන් ඔබතුමාගේ අදහස අපට වටින්නේ දැන් අපි හමුවේ තියෙන ප්‍රශ්න වලට අමතරව මේ සටන් පාඩත් එක්ක ප්‍රශ්නේ විසඳුනොත් එහෙම නැත්නම් මේ රටේ පද්ද වෙන්නේ කියන කාරණේ. හරි අපි මේ සාකච්ඡාවට තවත් ප්‍රශ්නයක් ගෙනෙන්න සූදානම් යකන්දාවල මහත්මයා. දැන් සටන් කරුවන්ගේ නැත්නම් වීදි උද්ඝෝෂකයන්ගේ තවත් ප්‍රධාන සටන් පාඩයක් වුණේ හොරා කාපු මුදල් නැවත ලබා දෙව කියන කාරණේ. අර වුන් කෙටියෙන්ම කියනවා බස් එකෙන් බහැලා යන්න හැබැයි මුදල් ගෙවලා යන්න කියලා. සල්ලි දීලා යන්න කියලා. මේ ගත්තු දේවල් වලට නැවත ලබා දිය යුතුයි කියන කාරණේ වුන් කියමින් සිටිනවා. කොහොමද ලංකාවේ අපි දන්නවා පසුගිය කාලේ අපේ සාලිපර මහත්මයා කිව්වා මේ තත්ත්වමාව හැබැයි පසුගිය රජයේ කරපු වැරදි අඩුපාඩු වලට මිනිස්සු රවට්ටන යම් ක්‍රම දුන්නා මිසක ඕන් හොරා කාපු ධනය නැවත රජයට අය කරගන්න ඒ දේවල් නැවත මහජනතාවට ලබා දෙන්න කිසිදු පත්‍රිච්ච රජයක් කටයුතු කරලා නැහැ. එතකොට දැන් කොහොමද එහෙමනම් නීති ප්‍රතිපාදන රටක් තිබෙනවද මේ ඒ වගේම අවංක දේශපාලඥයන් ඉන්නවද මේ හොරා කාපු ධනය නැවත ලබා ගන්න? කොහොමද මේ දේවල් කරන්නේ? මේ හොරා කාපු ධනය මේ මංකොල්ල කාපු ධනය නැවත ඕනලින් අපි සිංහල ජනප්‍රවාදයේ ප්‍රස්තාපිරුලක් තියෙනවා මේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා. ඉතින් අපිට මේ අවස්ථාවේදී රටේ ජනතාව මේ කියන මම අර කලින් කිව්වා වගේ මේ රටේ ජනතාව ගේන සටන් පාඨයේ ගැඹුරු හරය අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ තමයි මේ හොරා කාපු දේපල හොරා කෑම කියන එක. අපේ රටේ නීති පද්ධතිය දැන් අපි මේක අපි කොටස් කීපයකට කඩාගත්තොත් එකක් තමයි රටේ ජනතාවගේ දේපල හොරා කෑම. ඊළඟට මේ හොරා කෑම දෙවෙනි කාරණේ තමයි මේ හොරා කෑම වැළැක්වීම. ඊළඟට මේ හොරා කන දේපල නැවත අපසු අය කර ගැනීම. අපි මේක කොටස් තුනකට වර්ග කරන්න ඕනේ. හරිද? එතකොට අපි පළවෙනි කාරණේ ගත්තොත් රටේ ජනතාව සතු දේපල හොරා කෑම වැළැක්වීම. අපි මේ හොරා කෑම වැළැක්වීම සම්බන්ධයෙන් අද ලෝකයේ දියුණු රටවල් වල නීතියක් පවතිනවා. අපි ඒකට conflict of interest කියන law එක. එහෙම නැත්නම් තමන්ට දෙන පොදු බලය එහෙම නැත්නම් රටේ පාර්ලිමේන්තුව එහෙම නැත්නම් මහජන නියෝජිතයෙකුට දෙන බලය පොදු ජනතාව වෙනුවෙන් භාවිතා පොදු ජනතාවගේ අභිවෘද්ධිය සඳහා භාවිතා කිරීමට දෙන බලය භාවිතා කරලා තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමට තියෙන ඉඩ ප්‍රස්තාව වැළැක්වීම තමයි අපි මේ conflict of interest law එකකින් කරන්නේ.
එතකොට මේ හොරා කෑම වළක්වන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. හැබැයි අපේ රටේ නීති පද්ධතිය තුළ අපි මේක ඉංග්‍රීසියෙන් මේක විග්‍රහ කරොත් එහෙම legal system එක අපිට මේ proactive law and reactive law කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. reactive law කියලා කියන්නේ අපරාධයක් කරලා ඉවරුනාට පස්සේ නීතිය ඉස්සරහට ගෙනල්ලා දඬුවම් කිරීම. එහෙම නැත්නම් නීති ඉස්සරහට ගෙනල්ලා විභාග කිරීම. හැබැයි proactive law එක කියලා කියන්නේ මේ වරද සිදුවීම වැළැක්වීම. එතකොට වරදක් සිදුවීමට වැළැක්වීම තමයි අර රෝග වලට රෝගයකට ප්‍රතිකාර කරනවට වඩා රෝග වැළැක්වීම prevention is better than cure කියලා අපි ප්‍රස්තාවයක් අහලා තියෙනවා. රෝගට බෙහෙත් කිරීමට වඩා රෝග වැළැක්වීමයි වැදගත් වෙන්නේ. එතකොට අපි අපේ නීති පද්ධතිය තුළ මේ රෝගය වැළැක්වීමට ක්‍රමවේදයක් නැහැ. ඒක හදන්නේ නැහැ මේ දේශපාලකයා. අද පාර්ලිමේන්තුවේ ඔය බලය ඉල්ලලා දේශපාලන පක්ෂ හැම දේශපාලන පක්ෂයක්ම ඔය බලය ඉල්ලන කිසිම කෙනෙක් මේක වැළැක්වීම සඳහා නීතියක් අද වෙනකන් රටේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැහැ. ඇයි ඒ ගේන්නේ නැත්තේ? මම රටේ ඉන මේ ඔය දේශපාලන පක්ෂ වලින් අහනවා ඇයි ඒක ගේන්නේ නැත්තේ? ඒ ගේන්නේ නැත්තේ මේ හැම කෙනෙකුටම හොරා කන්න තියෙන ඉඩ ප්‍රස්තාව තියාගන්න ඕන නිසා. දෙවෙනි කාරණේ මේ හොරා කන ලද දීපල නැවත අත්පත් කරගන්න රටේ ජනතාවට ආපසු ගන්න තියෙන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය ගත්තහම මෙහෙම ක්‍රමවේදයක් රට තුල නීතිය පොතේ තිබුණාට ඒක ප්‍රායෝගිකව රට තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ බලන්න අපි රට තුල ජනගත වෙලා තියෙන්නේ රජයක් බලයට පත් වුණාම එහෙම නැත්නම් කිසියම් වූ පක්ෂයක් ආණ්ඩුවේ රාජ්‍ය බලය ලබා ගත්තාම ඉල්ලන්නේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කියලා. ඇත්තටම ආණ්ඩුවක් නෙමෙයි වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ. වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ රාජ්‍ය. එහෙම නැත්නම් නීති පද්ධතිය, රාජ්‍ය නීතියයි ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට අපි කියනවා නම් වැරදිකාරෝ ගෙනල්ලා හිටම් ඒගොල්ලන්ට දැන් දඬුවම් කරන්න කියලා කිසියම් ආණ්ඩුවකට ඒක වැරදි. ඒ සම්බන්ධයෙන් ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙන්න ඕනේ, ස්වාධීන පොලිසියක් තියෙන්න ඕනේ, ස්වාධීන අධිකරණයක් තියෙන්න ඕනේ, ස්වාධීන අධිකරණයකට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය විධිමත් නීති පද්ධතියක් තියෙන්න ඕනේ. රටේ නීති පද්ධතියක් තිබුණා වුණාට දුර්වලකම් මත වුණා. හැබැයි ඒක ක්‍රියාත්මක වීම සඳහා අධිකරණයේ ස්වාධීන නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන නැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පොලිසිය ස්වාධීන නැහැ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ස්වාධීන නැහැ. දේශපාලඥයා බලයට පත් වුණාට පස්සේ රජයට සම්බන්ධ සියලුම ආයතනවල වගකීම් බාර දෙන්නේ කාටද? තමන්ගේ දේශපාලනයට සම්බන්ධ වෙච්ච උදව් කරපු අයට. එතකොට මේ මිනිස්සු බලයට ආපු දවසේ ඉඳලම ඊට පස්සේ කරන්නේ කොයි විදිහටද හොරා කන්නේ කියන එක ගැන කටයුතු කරන්නේ. අන්න ඒක වැළැක්වීමට තමයි මේ conflict of interest law එක තියෙන්න ඕනේ. ඒත් එක්කම රාජ්‍ය පරිපාලන ක්‍රමය එහෙම නැත්නම් මේ බලය කියන එක අපි මේක ගැඹුරු නීතිමය සිද්ධාන්තයක් මේක ඇතුලේ තියෙනවා. ඒ ගැඹුරු නීතිමය සිද්ධාන්තය තුළ අපි ගත්තොත් මේ පරිපාලන නීතිය රටේ පරිපාලන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ ඉංග්‍රීසි නීතියට අනුව. ඉංග්‍රීසි නීතිය තුල තියෙනවා රාජ්‍ය පරිපාලන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ ස්වභාවික යුක්තියේ මූල ධර්ම අනුව. Principles of natural justice උඩ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට දැන් අපේ පරිපාලන නීතිය කියලා කියන්නේ මොකද්ද? අපේ establishment code එකක් තියෙනවා, circulars තියෙනවා, එක උපදේශ යවනවා, එහෙම නෙවෙයි. රාජ්‍ය නිලධාරියාගේ බලය අපි power delegation කියලා කියනවා. පාර්ලිමේන්තුවට තියෙන බලය තමයි මේ ව්‍යවස්ථා සම්පාදනය, ඒ වගේම ප්‍රතිපත්ති සකස් කිරීම. එතකොට මේ දෙන බලය අපි දෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට. පාර්ලිමේන්තුවේ බජට් අනුමත කරන්න, නීති සම්පාදනයට. හැබැයි ඊළඟට අපි රාජ්‍ය නිලධාරීන් ගත්තාම ඒගොල්ලන්ට අපි නීතියෙන් කියනවා මේ appointed public servants ලා කියලා. elected public servants
appointed public servants. එතකොට මේ appointed එහෙම නැත්නම් පත් කරගන්නා රාජ්‍ය නිලධාරීන්ට අපි විධිමත් අන්දමට බලය ඩෙලිගේට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට විධිමත් විදිහට බලය දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා බලය දුන්නාම මේ පරිපාලන ව්‍යුහය තුළ ඉන්න ඕනේ දේශපාලඥයා පත්වීම ලබා දුන්න පුජ්‍යලෝ නෙවෙයි. ඒ අදාළ ශාස්ත්‍රයේ ඉහළම දැනුමක් අවබෝධයක් එක්ස්පීරියන්ස් එකක් පළපුරුද්දක් තියෙන නිලධාරී ඕන්ට විශ්ව මේ මුළු ලෝකෙම පිළිබඳ තියෙන දැනුම අවබෝධය තියෙන කණ්ඩායමක් ඉන්න ඕනේ. එක පුජ්‍යලයක් නෙවෙයි කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒ කණ්ඩායම විසින් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා. දේශපාලඥයාගේ යහපත උදෙසා නෙවෙයි රටේ පොදු ජන යහපත උදෙසා. ඒ ක්‍රමවේදය සකස් කරා ඊට පස්සේ අපි මේක එතකොට මේක වෙන් කරනවා operational matters and policy matters කියලා නීතියෙන් අපි හඳුන්වන්නේ. policy matters ටික ක්‍රියාත්මක කරන්න තියෙන්නේ policy decisions ගන්න තියෙන්නේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක විධායකය ඒවා ක්‍රියාත්මක කරන්න අපි බාර දෙන්න ඕනේ මේ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය නිලධාරී පන්තියට. එතකොට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ තනිකර ස්වාධීනව independent public service එකක් තියෙන්න ඕනේ independent judiciary එකක් තියෙන්න ඕනේ. අද රටේ ලංකාවේ independent judiciary එකක්වත් independent public service එකක්වත් නැහැ. මේ දේශපාලඥයාගේ සපත්තුවට යට කරලා පාගලා තියෙන මේ සියල්ල. එතකොට අර හොරා කන ලද දේපල ආපසු ලබා ගන්න අපිට හැකියාවක් නැහැ. මේ තියෙන ක්‍රමවේදය තුල ඒක කෙරෙන්නේ නැහැ. හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියන්නේ ඒකයි. එතකොට මේ ප්‍රශ්නට විසඳුම මේ තියෙන ක්‍රමවේදය තුල මම හැම වෙලාවෙම දැඩිවම ඉන්න මතය තමයි අපි රෝග ලක්ෂණයට නෙවෙයි බෙහෙත් කරන්න ඕනේ රෝග නිදානයට. ගෝඨාභය හෙට ගෙදර යන්න කියන්නේ රටේ ජනතාව සරලව රටේ ජනතාවගේ කටහඬින් ඒ කිව්වට ඒක ගැඹුරේ තියෙන අර්ථය විද්වත් විදියට බුද්ධිමත් විදියට අපි බුද්ධිමය විදියට මේක විග්‍රහ කරගන්න ඕනේ. ඒ විග්‍රහ කරලා රට තුල සිටින සියලුම බුද්ධිමතුන් මේක හරි විදියට අවබෝධ කරගෙන ඊට විසඳුමයි හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ගෝඨාභය ගෙදර ගියා කියලාවත් මේ 225ම ගෙදර ගියා කියලාවත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඊට අමතරව තව දරුණුම ප්‍රශ්නයක් මේක තුල තියෙනවා. ඒකට විසඳුම අද වෙනකන් ඔය දැන් බලයේ එන්න සහ බලයට එන්න කෑදරකමින් දඟලන දේශපාලන පක්ෂ මේ වෙලාවේ කරන්න තිබුණු එකම කාරණේ බලන්න ඔය කිසිම දේශපාලන පක්ෂයක් විසඳුමක් ගේනවද කවුරුවත් මේ වෙලාවේ සියලුම දෙනා එකතු වෙලා අද රටේ ගෑස් හිගයි මොනවද තියෙන්නේ දැන් බෙහෙත් නැති වෙනවා ඩොලර් නැහැ එතකොට මේ ප්‍රශ්නයට අපි දේශපාලනයේ පැත්තකින් තියමු අපි මේ ප්‍රශ්නට විසඳුම හොයන්න ඕනේ අද රටේ ඉන්න කිසිම දේශපාලනඥයෙකුට දේශපාලන පක්ෂයකට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ ඔවුන් විසඳුමක් හොයන්න උත්සාහ කරන බවක්වත් පේන්නේ නැහැ ඉතින් නලින් ඒ නිසා මේ සම්බන්ධයෙන් කිසියම් වූ බුද්ධිමය මැදිහත් වීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙම නැති වුණොත් රට මීට වැඩි අඳුරු තත්යකට යන බව තමයි මට නම් පේන්නේ. හොඳයි. අපේ සාකච්ඡාව අවසානයේකට අපි රැගෙන ආයත් අපි එක කතා කළේ මේ ඇතිලා තියෙන අර්බුදකාරී තත්ත්වයක විශේෂයෙන්ම රටේ මහ ජනතාව අවධානය යොමු කළ යුතු පාලනාධිකාරියට එන්න හෝ පාලනාධිකාරිය පිළිබඳ දැන් කටයුතු කරන පිරිස විශේෂ අවධානය යොමු කළේ මම සාලි පෙර මහත්මයාගෙන් තවත් දෙයක් උල් කරන්න කැමතියි මොකද ඔබ දෙපළම ගෝලීය දේශපාලනය පිළිබඳ ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න දෙපළ. ඒක අපි දන්නවා දැන් මෙවැනි රටක් තුල අර්බුදයක් ඇති වුණාට පස්සේ මේ වෙනුවෙන් වෙනත් රටවල් අවධානයෙන් සිටිනවා. විශේෂයෙන්ම ඒක යුරෝපා සංගමය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන් එහෙම නැත්නම් එක්සත් ජාතික සංවිධානය වෙන්න පුළුවන් නැත්නම් වෙනත් රටවල් ප්‍රධාන රටවල් අපේ වගේ රටක ඇතුළේ මේ අර්බුදකාරී තත්ත්වයන් දිහා බලාගෙන ඉන්නවා අතත්වීම් සිද්ධ වෙන්න පුළුවන් මැදිහත් වීම සිද්ධ වෙන්න පුළුවන් යහපත් ආකාරයට වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ නීති වඩා විනාශයක් ඇති කරන්න රට අස්ථාවර වෙන්න බලපාන්නත් පුළුවන් සාලිපර මහත්මයා දැන් මේ පවත්වන තත්ත්වයන් ඇතුළේ අපිට එවැනි අවධානමක් තියෙනවද මේ ප්‍රශ්නය විසඳගන්න මේකේ අනාගතය තුල අපි බලාපොරොත්තු වෙන විසඳුම ලබා ගන්න රටේ ජනතාවට පුළුවන්කමක් තිබේද මොකද්ද ඔබතුමාගේ අදහස ඊටම කෙටියෙන් මේ වෙලාවෙන් දැනගන්න කැමතියි එතෙම නලින්
මේකට දෙන්න තියෙන කෙටිම පිළිතුර තමයි බොහෝ රාජ්‍යයන්, ඒ කියන්නේ ශ්‍රී ලංකාව දීර්ඝකාලීනව සම්බන්ධතා පැවැත්වූ රාජ්‍යයන් වශයෙන් මම හිතන්නේ ලෝකයේ ඉන්න අනිත් රටවල් අපිට උදව් කරන්න, ඔවුන්ගේ දෑත් දිගු කරන්න සූදානමින් ඉන්න බවට කිසිම විශ්වාසයක් නැහැ. හැබැයි හොරකම් කරන්න නෙමෙයි. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට කිසියම් මේ අවස්ථාවේදී අපි ඔවුන්ට සනාථ කරන්න ඕනේ අපේ රාජ්‍ය තාන්ත්‍රය නියමාකාරයෙන් තියෙනවා, අපේ අධිකරණ ස්වාධීනයි. දැන් ධර්මසේන මහත්මයා කිව්වා වගේ අපි නීතිපති දෙපාර්තමේන්තුව අපේ නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. රටේ මහ ජනතාවට අවශ්‍ය පහසුකම් ලැබෙනවා. මේ දෙන සල්ලි මේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා පමණක් අපි යොදන්නේ කියන කාරණා සනාථ කෙරුවොත් මම හිතන්නේ ලෝකයේ ඕන තරම් රාජ්‍යයන් ඉන්නවා මේ වර්තමානයේ මේ උද්ගත වෙලා තියෙන තත්වයට හේතු වෙච්ච, ඒ කියන්නේ පසුබිම බැලුවොත් ඇත්තෙන්ම අපි දන්නවා අපි දැකලා තියෙනවා ට්‍රිලියන විශාල ප්‍රමාණයක්, ට්‍රිලියන 15ක විතර ණයක් අරගෙන ට්‍රිලියන 2ක පමණ තමයි ආයෝජන කරලා තියෙන්නේ. ඉතින් මේක මේ ලෝකේ පුරා දන්නවා මේ සල්ලි හොරකම් කරපු විදිය. කවුද මේක හොරකම් කරුවේ, කොහොමද මේ සල්ලි රට තුල ආයෝජනයක් නොවුනේ කියන කාරණා. ඒකින්ද විදේශ රාජ්‍යයන් මේ අවස්ථාවේදී මම හිතන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික ලංකාවට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. හැබැයි ඒකට අපි පැහැදිලි සලස්මක් ඉදිරිපත් කර යුතු තියෙනවා. ඒ වගේ සලස්මක් ඉදිරිපත් කරුවොත් මම හිතන්නේ විදේශ රාජ්‍යයන් ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් වීමක් සිද්ධ කරයි. ඒතකොට ඔබ අනිත් පැත්තෙන් හෙව්වා මේ අවස්ථාවේදී මේ අපේ රට දුර්වල වෙලා තියෙන හින්දා කිසියම් ආකාරයකින් අපේ රටට මේ කියන්නේ සිදු නොවිය යුතු ආකාරයෙන්, ඒ කියන්නේ අයහපත් ආකාරයෙන් බලපෑම් සිද්ධ වීමට ඉඩ තියෙනවාද කියලා. ඒකෙදිත් අපි මේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී දැන් දේශපාලන මැදිහත් වීම, දේශපාලකයන් තමයි මේ රටවල් වලින් ණය ලබා ගැනීම සහ ඕනෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු කරනු ලබන්නේ. ඒකින්ද මෙච්චරකල් මේවා සිද්ධ වුණේ කිසිම ආකාරයකින් අනිත් පාර්ශවයන් දැනුවත් නොකර. සමහර ගිවිසුම් සිද්ධ වුණේ රහසිගතව. රාත්‍රී කාලයේ අත්සන් කරපු ගිවිසුම් ගැන අපි අහලා තියෙනවා. මහ ජනතාව දැනුවත් කරන්නේ අවම තරමින් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්නේත් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයන් වලදී මම හිතන්නේ මොන පාවාදී මොන විකිණීම් කරලාද කියන එක අපි ඇත්තෙන්ම දන්නේ නැහැ. නමුත් ඇත්තෙන්ම මේ වගේ අවස්ථාවකදී මම අර පෙර යෝජනා කරපු ආකාරයට මහ ජනතාවට මේ පිළිබඳව එහෙම නැත්නම් අවමතරමින් පාර්ලිමේන්තුව සහ එහෙම නැත්නම් ඊට සම්බන්ධ නිලධාරීන්ට වත් මේ පිළිබඳව දැනුමක් තිබුණා නම් විදේශ රාජ්‍යයන් වල ආක්‍රමණ හෝ මේවා අයහපත් ආකාරයෙන් මැදිහත් වීම සිදු නොවෙන්න වග බලා ගන්න ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි. අනිත් මම හිතන්නේ බොහෝ රාජ්‍යයන් මම හිතන්නේ මේවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඕන අනිවාර්යයෙන්ම සැදී පැහැදී සිටිනවා. හැබැයි අපිට පැහැදිලි ප්‍රතිපත්තියක් අපි එම මුදල් ඒ ලැබෙන ආධාර මොන ආකාරයෙන්ද වියදම් කරන්නේ, මහ ජනතාවගේ සුබසිද්ධිය සඳහා වියදම් කරනවා කියන කරුණු සනාථ කරන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ලෝකයේ අනිත් රාජ්‍යයන් අපිට ඒ කියන්නේ කිසිම පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙයි සහන ලබා දෙන්න උදව් කරන්න. බොම්ස් ස්තුතියි. මම හිතන්නේ අපි සෑහෙන වෙලා අපිට සාකච්ඡා කරන්න ලැබුණා. මොකද අද දවසේදී අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන්නේ මේ මහමගට බැහැලා සටන් කරන අපේම රටේ ජනතාව ඔවුන්ගේ අවධානය යොමු නොවන යම් කාරණා සම්බන්ධයෙන් අපි ඔවුන්ට යම්කිසි අදහසක් ලබා දිය යුතු තිබෙනවා. අපේ සටන සාර්ථක කර ගැනීමට මේ සටනේ අවසන් ප්‍රතිඵලය රට ස්ථාවර රාජ්‍යයකට යා යුතු නම් එමනම් අපි මෙන්න මේ කාර්යයකට අවධානය යොමු කළ යුතු තිබෙනවා. අපේ දැනුම සම්බන්ධයෙන් දියුණු කරගත යුතු තිබෙනවා. ඒ නිසා මේ සටන් එක්ක අපි අවබෝධ ඇති කරගන්න කියන කාරණය තමයි අපි මේ සාකච්ඡාවට අතට මූලික වුණේ. ඒ නිසා තමයි අපි අපේ රටේ ශ්‍රී ලාංකිකයන් දෙපළක් දැනට කැනඩාවේ ජීවත් වෙන්නේ. ඔවුන් දෙදෙනා අපේ දේශපාලන සම්බන්ධයෙන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික වශයෙන්ම ජාත්‍යන්තර අවධානයෙන් ඉන්න දෙපළක්. ඒ නිසා උන් දෙදෙනාගේ අදහස් මම එකතු කරගන්න කල්පනා කළේ ඒ නිසාවෙන්මයි. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ මහජනතාවතුන් විදිහට දේශා විනිසුරුවරුන් විදිහට කටයුතු කරලා දැනට කැනඩාවේ බැරිස්ටර්වරුන් විදිහට සොලිසිටර්වරුන් විදිහට කටයුතු කරන ධර්මසේන යකන්දාවල මහත්මයාටත් ඒ වගේම සාලිය පෙරේරා මහත්මයාටත්